පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හැබැයි ඔයගොල්ලෝ වෙන්නේ මේ වගේ දේවල් සූදානම් කරන්න මේ කවුරුනේ ස්වාමීන් වහන්සේගේ කවුරුද ඇති සත්කාරක අදහසක් තමයි ඔයගොල්ලෝ කියන්නේ මේ පොත්පත් සමාජ අධ්‍යාපනය කටයුතු නාම සාර්ථක කරගෙන කියන්නේ පොඩි කතන්දර ටිකක් කියලා දෙන්න. ටිකක් තුනක් විතර කියන්න. ඒවා අපිට අවශ්‍ය වෙනවා මොකද මේ දේවල් මේවා හම්බ වෙනවා නැති වෙනවා. ඒ වුණාට අපි අහගන්න දේ අපේ ජීවිත කාලෙටම අපිට තියෙනවා. අපි මොන ආගමේද, මොන ජාතියේද, මොන කුලයේද, මොන තත්ත්වෙද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ වචන ටික මේ කියන දේවල් ටික පොඩ්ඩක් අහගන්න. මොකද අපි අහලා තියෙනවා දැන් මේ වෙනකොට ලංකාවේ නෙවෙයි ලෝකෙම මිනිස්සු තේරුම් අරන් ඉන්නවා සල්ලි කන්න බෑ කියලා. මොනව කන්න බෑ කියලාද? සල්ලි කන්න බෑ කියලා. මොකද සල්ලි තියෙනවා බඩු නැහැ. ගෑස් නැහැ. නේද? සිමෙන්ති නැහැ. බඩු ගෙවල් හදන්න සිමෙන්ති නැහැ. කඩේට දවසින් හාල් තියෙනවා. පොකට් එකේ සල්ලි තිබ්බට ගිහිල්ලා බඩු ගන්න බඩු නැහැ. පොලිමේ ඉන්නවා. පිටි පැකට් එකක් ගන්න සල්ලි තියෙනවා. ඒත් පිටි පොලිමේ ඉන්න වෙනවා. ඒකින් දෙයක් කියවනවා. මොකද්ද කියවෙන්නේ? අපි කොච්චර හම්බ කරත් කොච්චර අපිට ධනය හම්බුණත් අපේ ජීවිතේ සතුටු වෙන්න බැහැ. දැන් ඕගොල්ලෝ හිතනවා කුංචි කාලේ ඉගෙන ගත්තාම ඔක්කොම හරි. අම්මලා කියන්නේ තේමයි. ඉගෙන ගත්තාම ඔක්කොම හරි. ඉතින් ඉගෙනගෙන ඉවර වෙලා උපාධි කරලා උද්ඝෝෂණය කරනවා රැකියාව දියව කියලා. වැඩේ හරිද? නැහැ. ඊට පස්සේ කියනවා රැකියාවක් හම්බුනහම වැඩේ හරි කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මහන්සිලා කොහොම හරි රජේ නෝන හරි රැකියාවක් හොයාගන්න. ඊට පස්සේ වැඩේ හරිද? නෑ. කසාදයක් බඳපන් කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කසාදයකුත් බඳගන්න. දැන් වැඩේ හරිද? නෑ වැඩ තිබ්බටත් වඩා අවුල්. අයි බඳතර පස්සේ එක්කෙනා නෙමෙයි දැන් දෙන්නයිනේ. දෙන්නගේ මේව බලන්න වෙනවා. ඊට පස්සේ කියනවා ළමෙක් හිටියනම් වැඩේ හරි කියලා. ළමයෙකුත් හදලා. දැන් ඔයගොල්ලෝ ලොකු මහත්තයලා ඉතින් කසාද බලලා ළමයින්ට හදනවා. දැන් ළමයෙකුත් හම්බුනාට පස්සේ හිතනවා වැඩේ හරි කියලා. මොන වැඩේ හරිද? එළි වෙනකන් නිින්දක් නෑ ළමයව බලාගන්න චූටි බබෙක්ව හම්බුනා කියන්නේ. පරිසම් කරන්න එපේ. එළි වෙනකන් නිදා ගන්න පුළුවන්ද? බැහැ. ඊට පස්සේ හිතනවා මේ ළමයාව ලොකු මහත් කරලා කන්න බොන්න දින කොහොම හරි මහා ලොකු මහත් කරලා ඒ ළමයාව කසාද බඳලා මම පෙන්ෂන් ගියාම මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වේවි කියලා. පෙන්ෂන් ගිහිල්ලා බලන්න. වැඩේ හරියද නෑ. ඒ ළමයාගේ ළමයි වගේ නේද දානවා බලාගන්න. ජීවිතේ කවදාවත් වැඩේ හරියන්නේ නෑ. ඉගෙන ගත්ත කියලා සන්තෝෂයෙන් ඉන්න හම්බෙන්නේ නෑ. රැකියාවක් හම්බුණා කියලා සන්තෝෂයෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. කසාද බැඳලා කියලා සන්තෝෂයෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ ජීවිතේ කැමැතිම දේ ලැබුණා කියලා සන්තෝෂයෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. අපි තුමු මේ පුංචි පුතා කැමැතිම බයිසිකලයක් ගන්න කියලා. එයාට බයිසිකලයක් හම්බුණා කියලා හිතන්න. සතුටුද? සතුට උඩරිම තියෙයි සතිය. ඊට පස්සේ බයිසිකලේ පැත්තට. මොකද අපේ ජීවිතේ කවදාවත් අපිට සතුටින් ඉන්න බෑ. මේ එළියේ තියෙන දේවල් ලැබුණයි කියලා. මේ එළියේ තියෙන මොනවාකින්වත් සතුට ලැබෙන්නේ తాවකාලික ටිකක් ලැබෙනවා. අයිස්ක්‍රීම් කන්න කැමතියි නේ. දැන් අයිස්ක්‍රීම් දුන්නාට පස්සේ හරි රසයිනේ. මං කියනවා ලීටර 2-3ක් දීලා කන්න ඇති වෙනකන් කියලා. කන්න පුළුවන්ද? බෑ. අයිස්ක්‍රීම් කෝප් දෙකක් කනකොට මොකෝ වෙන්නේ? වෙසක් කාලේ හොඳට තේරෙලා ඉන්නේ. ෆෝන් 2-3ක් කනකොට කන්න පුළුවන්ද? තේරෙතරම තිබ්බට කන්න බෑ. ඇයි එපා වෙනවා. ඒ කියන්නේ අපි කැමතිම දේ වුණත් අපි ආසම දේ වුණත් ගොඩක් අපිට ලැබුණ ගමන් එපා වෙනවා. අපි හිතනවා සල්ලි තියෙන හොඳ හැම දෙයක්ම තියෙන. ලෝකේ මිනිස්සු ඉන්නවනේ ධනවත්ම මිනිස්සු.
Facebook එකේ නිර්මාතෘවරයා ඉන්නවා. සල්ලි තියෙන ලෝකේ තියෙන සල්ලි තියෙන එක්කෙනා. ඒ වගේම ඉන්නවා Windows company ලොකු එක්කෙනා. Apple company ඉන්නවා ලොකු අය. ඔය විදිහට ඒ ප්‍රධාන කම්පැනි ලංකාවේ ගත්ත ධනවත්ම අය ඉන්නවනේ. ඒ අයගේ ළමයි අපිට වඩා සන්තෝෂෙන් ඇති නේද? නේ? ඒ සල්ලි තියෙනවනේ. යන්න වාහනයක් තියෙනවා. දාන්න සපත්තු තියෙනවා. දවස් 5ට සපත්තු 5ක් තියෙනවා. ඇඳුම් තියෙන ඕන තරම් අඳින්න. ඕන තරම් දේවල් තියෙනවා. හිතපු ගමන් ගිහිල්ලා කන්න පුළුවන් ඕන තරම් හොඳම තැනකින් කන්න පුළුවන්. මං ආන්නේ ඒගොල්ලෝ සන්තෝෂෙන් දින්නේ. නෑ. මං ඒ ළමයින්ට ආශ්‍රය කරලා තියෙනවා. ඒගොල්ලෝ සතුටෙන් නෙවෙයි. ඇයි? දැන් සල්ලි නැති මොනවත් නැති කෙනෙක් ඒව මහන්සි වෙලා ගන්න එපා. දැන් ෆුඩ් බයිසිකලයක් එකපාරට හිතුව ගමන් මම වෙන්නේ නැහැ. ඒකට මහන්සි වෙන්න ඕනේ, ඉල්ලන්න ඕනේ ගෙදරින්. කාලයක් යනවා, අවුරුදු දෙක තුනක් යනවා. එතකොට ඔන්න කාලය යනවා, ෆුඩ් බයිසිකලේ හම්බ වෙනවා. එතකොට කාලෙත් ගිහිල්ලා බයිසිකලේ හම්බ වෙනවා. හැබැයි අර ළමයින්ට ඒ වෙන්නේ ෆුඩ් බයිසිකලයක් ඕන කියපු ගමන් එකක් හම්බ වෙනවා. ෆෝන් එකක් ඕන කියපු ගමන් ෆෝන් එකක් හම්බ වෙනවා. ජීවිතේ ඔක්කොම දැන් මේ වයසේදී අවුරුදු 10 12 වෙනකොට අපේ ජීවිතේ ගන්න පුළුවන් ඔක්කොම හම්බ වෙනවා. iPhone එකක් හම්බ වෙනවා. ඕන කාර් එකකුත් ගෙනත් දෙනවා. හැම දෙයක්ම හම්බ වෙනවා කියලා හිතන්න. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් හරි ජීවිතේ මොනවද කරන්නේ? හම්බ කරලා වැඩක් තියෙනවද නැහැ සල්ලි තියෙනවා. දැන් සල්ලි හම්බ කරන්නේ මොනව ගන්නද? ගන්න දෙන්නේ නැහැ ගෙවලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ජීවිතේ කරන්න දෙයක් නැති වෙනවා. ගොඩක් සල්ලිම තියෙන මිනිස්සුන්ගේ දරුවෝ තුනක් ಜಾති වෙනවා. පළවෙනි එක එක්කෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. දෙවෙනි එක එක්කෝ පැවිදි වෙනවා. තුන්වෙනි එක එක්කෝ සියදිවි හානි කරලා මැරෙනවා. ඒකට හේතුව මොකක්ද? ජීවිතේ යට කරන්න දෙයක් නැහැ. දැන් ඕගොල්ලන්ට නම් කරන්න ගොඩක් දේවල් තියෙනවනේ. ලොකු මහත්තයලා කොහොම හරි මහන්සි වෙලා අම්මට තාත්තට සලකන්න තියෙනවනේ. හොඳ ජොබ් එකක් කරන්න තියෙනවා. මං සල්ලි තියෙනවා නම් පරම්පරා ගානකට වා ජොබ් එකක් කරන්න ඕනේ. අම්මට තාත්තට සලකන්න කියලා වෙනම මහන්සි වෙන්න ඕනේ. නෑ වෙනම සර්වර්ට්ලා දාලා ඕන තරම් සලකන්න පුළුවන්නේ. එතකොට එයාගේ ජීවිතේ අරමුණ මොකක්ද? අරමුණක්. ඒ කියන්නේ සල්ලි නෙවෙයි සතුට. ධනෙ නෙවෙයි සතුට. සතුට වෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ විතර නෙවෙයි ජේසුස් වහන්සේත් කියලා තියෙනවා. හැම කෙනාම හැම ආගමේම කියලා දීලා තියෙනවා. හැබැයි අපේ අවාසනාවට අපි ඒ ටික අරගන්නේ නැහැ. අපි කියනවා පටාචාරට ගොඩාක් ප්‍රශ්න වුණා. පටාචාර හිත හදාගත්තා. මම අහුවොත් කොහොමද හිත හදාගත්තේ කියලා? කවුරුද දන්නවද? පටාචාර ගැන දන්නවනේ නේ? එයාගේ නම දන්නවනේ? ඒත් එයා හිත හදාගත්තේ කොහොමද? අච්චර ප්‍රශ්න ගොඩක් වෙලා ළමයි දෙන්නත් මැරිලා, මහත්යත් මැරිලා, අම්මත් මැරිලා, තාත්තත් මැරිලා, සහෝදරයත් මැරිලා. ඔක්කොම මැරිලා කොහොමද එයා හිත හදාගත්තේ? අපි ඒක ඇහලා දන්නේ. කතන්දරේ දන්නේ. ඒකයි අපිට වෙලා තියෙන්නේ. අපි කතා දන්නවා, කතා ඇතුලේ ඒගොල්ලෝ කරේ මොනවද කියලා දන්නේ නැහැ. එහෙනම් අපිට පොඩ්ඩක් හරි මොකක් හරි ජීවිතේ ලොස් එකක් මොන හරි නැතිවීමක් සිද්ධ වුණාම අපිට පුළුවන් නේ අර පටාචාර ඉගෙන ගත්ත කෑල්ල අපිත් ඉගෙනගෙන තිබ්බනම් අපිට දරා ගන්න ජීවිතේ. ඒක දන්නේ නැති නිසා තමයි ජෝඩු එල්ලිලා ඉන්නවා අපි ටීවී එකේ අවශ්‍ය දකින්නේ ප්‍රෝත්තිවල. කසාද බැඳපු නැති කසාද බැඳපු මේ අය සීදි විහානි කර ගන්නවා පුංචි ළමයි 5 වසර 6 වසර ළමයි මැරෙනවා. සීදි විහානි කර ගන්නවා. විභාගේ ෆේල් වුණා කියලා. මම වැඩසටහනකට ගියා භාවනා වැඩසටහනකට ඒක ගෑල්ල මේක වෙලිට සම්පූර්ණයෙන් තට්ටි කොන්නේ. මම හිතුවා මහාන වෙන්න හරි එක්කෝ ලෙඩක් වෙන්නේ. කොණ්ඩේ යන ලෙඩක් හරි පිළිකාවක් හරි වෙන්නේ නැති. පස්සේ මම ඉන්දිතරේ එයාගේ ඥාති වෙන කෙනකින් ඇහුවා මොකක්ද අර දරුවට වෙලා තියෙන්නේ. ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා කොණ්ඩේ කපාගෙන ගියා. කොණ්ඩේ කපාලා බේරිච්ච නිසා හොඳයි. නේද? අපි මේ ජීවිතේ කඩා වැටීමට මුහුණ දෙන්න දන්නේ නැහැ. මහාචාර්යවරු තොටියකුයි යනවලු පාරු. තොටිය කියන්නේ කවුද? පාරුව පදින එක. දැන් ඔහොම යනකොට මහාචාර්යතුමා අහනවලු තොටියගේ. තොටියෝ අකුරු එහෙම ලියන්න පුළුවන්. තොටියගේ අනේ මොන පිස්සු මහාචාර්යතුමා ඉස්කෝලේ ගියේ නැහැ. එක වසරක් විතරයි ගියේ. එක වසරක්වත් ගියේ නැහැ. පාරුව පැත්තක තමයි පුංචි කාලේ ඉඳන් කරේ. ඒක නිසා අකුරු දන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ කියවන්නත් බැරිද? කියවන්නත් බැහැ. එතකොට මහාචාර්යතුමා කොහොමද ජීවත් වෙන්නේ? කියවන්න කරු බස් එකේ කොහොමද බස් එකේ බෝඩ් එක කියවගන්නේ? එතකොට කියනවා කාගේ හරි ළඟින් ඉන්න කෙනකින් තමයි අහගන්නේ මොන බස් එකද මේ කියලා. දැන් හරි අමාරුනේ ජීවත් වෙන්න. ඊට පස්සේ මහාචාර්යතුමා අහනවා මෙන්න මේ කවිය අහලා තියෙනවද කියලා ලස්සන කවියක් කියව මහාචාර්යතුමා. තොටිය කියනවා අනේ මොන කවිද මහාචාර්යතුමා කවිය අහන්න වෙලාවක් නෑ මේ පාරුවේමනේ ජීවිතේ ගෙවුනේ. ඔය දේවල් කරන්න වෙලාවක් නෑ සින්දු කවි කොහෙද අහන්නේ. එතකොට මහාචාර්යතුමාට තරහ ගියා බලනකො තමසගේ ජීවිතේ කිසි වැඩක් නෑ.
ඉගෙනගෙන නැත්තම් කමක් නැහැ කියමු. සාහිත්‍යයක්, සංගීතයක්, කලාවක් නැත්නම් වැඩක් තියෙනවද? මොනවද ජීවිතේ කරන්නේ? දැන් මහාචාර්යතුමා තොටියට බැනගෙන යනවා. දෙන්නම ගඟ මැත්තේ. පාරුව එක පාට කරලා. පාරුව කියන්නේ ලී ගොඩක් තියෙන එකක්. එක පාට පෙරළුණා දෙන්නම මොකදුනේ? ගඟට වැටුණා. තොටිය පීනනවා. පීන මහාචාර්යතුමා කියනවා මහාචාර්යතුමා පීනන්න දන්නවා. අනිත් තොටිය මම පීනන්න දන්නේ නැහැ. දැන් ඊට කලින් මහාචාර්යතුමා කිව්වා මොකක්වත් ඉගෙන ගත්තේ නැහැ. ජීවිතෙන් 4න් 3ක්ම ඉවරයි කියලා හිතා ගන්නවා කියලා තමයි වෙන්නේ. දැන් තොටිය කියනවා දැන් පීනන්න දන්නේ. එහෙනම් 4න් 4ම ඉවරයි කියලා. මගේ 4න් 3යි ඔයගේ 4න් 4ම ඉවරයි කියලා හිතා ගන්න. ඔක්කොම දන්න මහාචාර්යවරයා මොකක්ද දන්නේ නැද්ද? පීනන්න දන්නේ. මොකක්වත් නොදන්න තොටිය පීනන්න දන්නවා. දැන් කවුද බේරුනේ? තොටිය. ඒ කියන්නේ පාරෝ යනකොට වැඩක් තියෙනවද මේ අකුරු ලියන්න කියවන්න අර උපාධිය කරලා තියෙනවා මේ උපාධිය කරලා තියෙනවා ඒ වැඩක් තියෙනවද? පාරෝ යනකොට එක දෙයක් දැනගන්න ඕනේ මොකද්ද? පීනන්න. පාරෝ පෙරළුනොත් එහෙම අපේ ජීවිතේ කියන පාරවත් එක පාට පෙරලෙනවා. හිතන්න නැති වෙලාවට පෙරලෙනවා. එක පාට කොරෝනා දෙන්න පුළුවන්. කොරෝනා ඇදිලා අපේ ඥාතීන් අපේ දෙමව්පියෝ අපිට අහිමි වෙන්න පුළුවන්. කියන්නේ නැහැ. සුනාමි ඇවිල්ලා එක පාරටම දරුවෝ 10000කට විතර දෙමව්පියෝ නැති වුණා. ඥාතීන් නැති වුණා. ඒ ළමයි මොකද කරන්නේ? ඒ ළමයින්ට කරන්න දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. මුළු ගෙදරම ගිහිල්ලා. දැන් අපි උදේ නැගිටිනකොට එකපාරට අපේ ගෙදර කඩාගෙන වැටෙන්න තිබ්බොත් ගෑස් සිලින්ඩරේ තිබුණොත්. කියන්නේ එකපාරට අපි හිතන්නේ නැති දේවල් ජීවිතේ වෙනවා. ඉතින් මොකද කරන්න ඕන? ටංගල් වංශයට ගිහලා බෝධි පූජාවක් තියනවා නේ මට නම් ඉන්න එපා මට නම් එහෙම වෙන්න එපා මට නම් එහෙම වෙන්න එපා මට නම් එහෙම වෙන්න එපා. හරිද එතකොට වැඩේ? නෑ බෝධි පූජාවක් නෙවෙයි මොනවා කරත් කතරගම ගිහිල්ලා පඳුරක්කට ගැව්වත් හැප්පෙනවා නම් හැප්පෙනවා. වාහනේ නේ. මිරිස් කරලයි දෙහිගෙඩි තුනයි දෙහිගෙඩියයි මිරිස් කරලා තුනයි දාලා එල්ලගෙන යනවා. ඇයි ආරක්ෂාවටනේ වාහනේ? මං ආන්නේ හැප්පෙන වාහන ඔක්කොම එහෙම ආරක්ෂා කරලා නැද්ද? ආරක්ෂා කරලා. ඉතින් හැප්පෙන්නේ නේද? ඒ කියන්නේ ඒව ෂුවර් නෑ. හැප්පෙනවා නම් හැප්පෙනවා කොයි වෙලාවක. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අනේ අපිට එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන එකද? වෙන ඕන දෙයකට ලෑස්ති පිටින් එකද? ලෑස්ති නැතිව දෙයක් වෙන එකද? ලෑස්ති වෙලා ඉන්නකොට දෙයක් වෙනකොටද අපිට පහසු? දැන් අපිට රන් වතුරක් එනවා කියලා එකපාරට කවුරු හරි කියනවා සතියෙක විතර කලින්. දැන් අපිට ලෑස්ති වෙන්න බැරිද? පුළුවන් නේද? එකවර උලම් පුම්බන මේක හරි දාගෙන නේ හැඟවටේ දාගෙන අපිට ලෑස්ති වෙලා ඉන්න පුළුවන්. එකපාරට රැ නිදාගෙන ඉන්නකොට ගම් වතුරක් ආවොත් ඒක මොකෝ වෙන්නේ? හිතා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ලෑස්ති පිට ජීවිතේ දේවල් වලට මුහුණ දෙනකොට ලේසි. එහෙනම් ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ මොකටද? ජීවිතේ වෙන්න පුළුවන් නරකම දේට. මොකටද ලෑස්ති වෙන්න ඕනේ? නරකම දේට. හොඳම දේවල් වලට ලෑස්ති වෙන්න ඕනේ නැහැ නේ කොහොමද ඉතින් ඒවා වෙනවා නම් හොඳයිනේ නේ. හොඳම දේවල් වලට ලෑස්ති වෙන්න ඕනේ නැහැ. වෙන්න ඕනේ ලෑස්ති වෙන්න ඕනේ මොනවටද? ජීවිතේ වෙන නරකම දේ මොකක්ද කියන්න බලන්න. ජීවිතේ වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? ගෑස් උරන එක. අපිට එක එක ඒවා කියන්න පුළුවන්. මැරෙන එක කියලා කියන්න පුළුවන්. මැරෙන එක ජීවිතේ අමාරුම දේ නෙවෙයි මැරුණාම ඉවරයිනේ. අපි දන්නේ නැහැ අඬන්නේ අපි නෙවෙයිනේ. අපේ වටේ ඉන්න කට්ටිය අපි නම් ඉතින් දිව්‍ය ලෝකයට කොයි හරි ගිහිල්ලා. නේද? මැරෙන එක අමාරු නෑ. අමාරු මොකක්ද? ජීවත් වෙන්න. මොකද අමාරු? ජීවත් වෙන්න. මොන වෙලාවෙ ජීවත් වෙන එකද? ජීවිතේ දේවල් නැති වෙනකොට අපි කැමති විදියට තියෙන්නේ නැති වෙනකොට අපේ ජීවිතේ අසාර්ථක වෙනකොට විවාහයේ ෆේල් වෙනකොට අපේ හොඳම යාළුවා අපිව රවට්ටලා අපිට හරදර කරනකොට ඒ කියන්නේ අපිව පල්ලෙහාට ඇදලා දානකොට අපි හිතපු නැති දේවල් ජීවිතේ සිද්ධ වෙනකොට අපි අනාගතේ ලොකු වෙලා යාළු වෙන ගෑනු ළමයා පිරිමි ළමයා තරහ වෙනකොට නේ ඒ හැම තැනකදී මොකද වෙන්න ඕනේ? ලෑස්ති වෙන්න. ලෑස්ති වෙන්න ඕනේ සාර්ථක වෙන්නද අසාර්ථක වෙන්නද? අසාර්ථක වෙන්න. සාර්ථක වෙන්න ලෑස්ති වෙන්න දෙයක් නැහැ. සාර්ථක වුණොත් හොඳයිනේ. නේ? ලෑස්ති වෙන්න ඕන කොහෙද? අසාර්ථක වෙන්න. පැහැදිලිද? සාර්ථක වුණොත් කොහොමවත් හොඳයි. ලෑස්ති වෙලා ඉන්න අසාර්ථක වෙන්න. ඒ කියන්නේ අසාර්ථක වෙන්න කියලා කියනව නෙවෙයි. අසාර්ථක වුණොත් මම ඒකටත් ලෑස්ති. අපි දන්නවා iPhone එක ගැන අහලා තියෙනවනේ Apple phone කියලා කියන්නේ. Apple phone එකක් මේ දවස්වල ලක්ෂ 5මාරයි. කීයද?
ලක්ෂ පහමාරයි ලංකාවේ පිටරට යන ලාභය. ලෝකේ තියෙන ධනවත්ම ව්‍යාපාරයක් තමයි Apple company. මේ Apple company හැදුවේ කෙනාගේ නම තමයි ස්ටීව් ජොබ්ස්. මොකද නම? මේ ස්ටීව් ජොබ්ස් මේ කියනවා පොඩි කතාවක්. එයාගේ ජීවිතයේ වෙච්ච සිදුවීම් තුනක්. පළවෙනි සිද්ධිය තමයි එයාගේ ජීවිතේ පළවෙනියට එයාට වෙච්ච නරකම දේ තමයි එයාගේ අම්මා තාත්තයි දෙන්නම එයාව අතහැරලා දාලා යනවා. එයාව වෙන කෙනෙක්ට දෙනවා. හදාගන්න. අම්මා තාත්තයි දෙන්නම නැති වුණා. එයාගේ පළවෙනි අහිමිවීම මොකද්ද? අම්මයි තාත්තයි දෙන්නම අහිමි වුණා. ජීවිතේ දෙවෙනි අහිමිවීම. එයා විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලයෙන් එයාව එළියට දැම්මා. පන්නුවා. විශ්වවිද්‍යාලයෙන් පැන්නුවා. ඒ තමයි මොකද්ද? දෙවෙනි අහිමිවීම. තුන්වෙනි අහිමිවීම තමයි එයා යාගේ Apple company හදාගෙන දියුණු කරගෙන ආවා. දැන් company එකක් දියුණු කරන්නේ තනියෙන් බෑ සල්ලි එපැයි. කට්ටිය එකතු වෙලා තමයි සල්ලි දාන්නේ. ඒ කියන්නේ මෙයයි ඔක්කොම එකතු වෙලා තමයි සල්ලි දාලා company දියුණු වෙන්නේ. මෙයාගේ අදහස වුණාට අනිත් අයගේ උදව් වෙනවා සල්ලි දාලා මේක දියුණු කරගන්න. අනිත් කට්ටිය බැලුවා මෙයත් එක වැඩේ හරියන්නේ නැහැ කියලා මෙයාව හරලා දැම්මා. අදහස ඉදිරිපත් කරපු ස්ටීව් ජොබ්ස්ම එයාගේම company එකෙන් අයින් කරා. ඔන්න තුන්වෙනි අහිමිවීම. මොකද එයාව එයාගේම company එකෙන් අයින් කළා. අහිමිවීම තුනයි. තුන අම්මා තාත්තා අහිමි වුණා, කැම්පස් එක අහිමි වුණා, එයාගේම company එක අහිමි වුණා. එයා කියනවා මට වුණ නරකම දේවල් ඒව තමයි කියලා මට හිතුනේ ඒ දවස්වල. හැබැයි මං ජීවිතේ කාලේ ගත වෙලා ආපස්සට බැලුවා. ආපස්සට අපිට පුළුවන් කල්පනා කරන්න. එතකොට එයා කියනවා මාර වැඩි. ආපස්සට බලනකොට මට එහෙම නෙවෙයි පේන්නේ. මගේ අම්මයි තාත්තයි මට නැති වෙච්ච නිසා අලුතෙන් අම්මයි තාත්තයි දෙන්නෙක් මාව හදාගත්තා. ඒ දෙන්න මට ගොඩක් ආදරය කළා. ඒ දෙන්න මාව කැම්පස් එකට යවන්න පවා මහන්සි වෙලා උනන්දු වුණා. මට දෙන්නෙක් අහිමි වෙනකොට තව දෙන්නෙක් හම්බුණා. අන්න අහිමි වෙන තැන හිමිවීම දෙකක් තියෙනවා. ඊට පස්සේ එයා කියනවා එයාගේම කම්පැනි එයාගේම කැම්පස් එයාගේ කැම්පස් එකෙන් එයාව අයින් කළා. අයින් කරපු වෙලාවේ එයාට අදහසක් ආවා මෙන්න මේ විදිහේ කම්පැනියක් හැදුවා නම් හොඳයි කියලා. Apple company අදහස ආවේ අර විශ්වවිද්‍යාලයෙන් අයින් කරපු කාලේ. එයා නිකන් ඉන්නකොට දැන් කල්පනා කරනවා මොකද කරන්නේ කියලා. එතකොට තමයි කම්පැනි අදහස ආවේ. එහෙනම් ඒක හොඳයිද නරකයිද? හොඳයි. තුන්වෙනි අහිමිවීම තමයි එයාගේම කම්පැනියෙන් එයාව අයින් කරානේ. නිකන් අයින් කරන්නේ නැහැ. එයාගේ සල්ලි ටික එයාට දෙනවා. සල්ලි ටික දුන්න නිසා මෙයා මොකද කරන්නේ? පුංචි කම්පැනියක් පටන් ගන්නවා next කියලා. මේ කම්පැනි චුට්ට ෆෝන් හදලා දියුණු කරගෙන ඇවිල්ලා Pixar කියලා අතහැරලා දාපු චිත්‍රපට සමාගමක්. අරගෙන මෙයා චිත්‍රපටයක් හදවනවා Toy Story. බලලා ඇති. සෙල්ලම් බඩු කතා කරන ෆිල්ම් එකක්. ඒ කාටුන් එකේ සෙල්ලම් බඩු වලට පණ තියෙනවා. ඒ කාටුන් එක හැදුවා. ඒ කාටුන් එකේ ආදායමෙන් එයාට පුළුවන් වුණා එයාගේ Apple company සම්පූර්ණ සල්ලි දීලා ගන්න. අර යාළුවෝ ටිකගේ ඔක්කොම ටික එයා ගත්තා සල්ලි දීලා. ඒක නිසා එයා කියනවා මගේ ජීවිතයේ අසාර්ථක වීම මට සාර්ථකත්වයට පාර පෙන්නුවා. එහෙනම් ජීවිතේ කඩා වැටෙන්නේ නරකටද? නෑ. හොඳට. ප්‍රශ්න කරදර එන්නේ හොඳටද නරකටද? හොඳට. හැබැයි අපි දැනගන්න ඕනේ ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මහාචාර්යතුමෙක් ගාවට ගෑනු කෙනෙක් කඩාවට කියන මහාචාර්යතුමා මට ප්‍රශ්න කරදර හිත හදා ගන්න ක්‍රමයක් කියලා. මහාචාර්යතුමා කියන එන්න මොන හරි බොන ගමන් කතා කරමු කියලා මෙයාව ඔෆිස් එකට එක්කගෙන. දැන් ඔන්න ලෙක්චර් රූම් එකේ නම් ඔෆිස් එක පැත්තට යන්නේ පොඩි පාත් එකක් වගේ මැද්දේ. මේ දෙනක ඉස්සරහින් ලෙමන් ගෙඩියක් වන්නවා. ගෑනු කෙනා කියන අපරාධ මහාචාර්යතුමා දොඩම් ගෙඩියක් උනා නම් කන්නත් තිබ්බ ලෙමන් කටේ තියන්න බෑනේ ඇඹුල එන්නේ කිව්වා. ඇඹුල් ලෙමන් කියන්නේ දෙහි දාන්නේ. මහාචාර්යතුමා කියනවා මුකුත් කිව්වේ නැහැ. මහාචාර්යතුමා සාප්පු දාගෙන ඔෆිස් එකට ගිහලා ගෑනු කෙනාට ඉඳ ගන්න කියලා ලෙමන් ගෙඩිය කපලා වීදුරුවකට මිරිකුවා. සීනි ටිකක් දැම්මලු ලුණු ටිකක් දැම්මලු වතුර ටිකක් දැම්මලු බීම් බටයක් දාලා අයිස් කරට එකත් එක ගෑනු කෙනාට ගිහින් දුන්නා. ගෑනු කෙනා බීලා කෙරුවා රස ජූස් එකක් නේ මහාචාර්ය. මහාචාර්යතුමා කියනවා දැන් ඒකට කලින් කිව්වනේ අපරාධ ලෙමන් නම්බුඩේ දොඩම් හම්බුණා නම් හොඳයි කියලා. අර ඔයා කියපු අර ලෙමන් ගෙඩියෙන් මම ඔක හැදුවේ. මතක තියාගන්න ජීවිතේ අපිට දෙන්නේ ඇඹුල් ලෙමන් ගෙඩියක් වෙන්න පුළුවන්. හැබැයි අපි දොඩම් හොයනව වෙනකොට ඉගෙන ගන්න ඕනේ ඒ ලෙමන් ගෙඩියෙන්ම ජූස් එකක් හදන්න. මොකක් කරන්නද? එහෙනම් මමත් මේ කියලා දෙන්නේ ඕගොල්ලන්ට මොනවද හදන්නද? ලෙමන් ජූස් හදන්න. මොනවද හදන්නද? ලෙමන් ජූස්. හැබැයි මොන ලෙමන් වලින්ද? ඇඹුල් ලෙමන් වලින්. ඇඹුල් ලෙමන් කියන්නේ මොනවද? බැනුම් අහන්න වෙනවා, ගුටි කන්න වෙනවා, ප්‍රශ්න එනවා, කරදර එනවා, හිතන්නේ නැති දේවල් එනවා. ඒවා තමයි ඔක්කොම ලෙමන් ගෙඩි. අපි මොකද කරන්න ඕනේ?
අනේ මට එහෙම වෙන්න එපා අයියෝ අරයට වගේ ඉන්න තිබ්බනම් මටත් මෙහෙම තිබ්බනම් අනේ මට ශාරුක් ખાන් වගේ තාත්තා කෙනෙක් හිටියා නම් ශාරුක් ખાන්ගේ පුතා කුඩු විකුරන අනිවේ ගියා. දැන් නම් මට දිරියන්නේ. මහර වැඩේ. ශාරුක් ખાන් තාත්තා වුණා නම් ඒ කියන්නේ ජීවිතේ අපි අනිත් අය වගේ වෙන්න ප්‍රාර්ථනා කරනවා. එහෙම වෙන්න එපා. ලැබිලා තියෙන ලෙමන් ගෙඩි වලින් ජූස් හදාගන්න ඉගෙන ගන්න. හැමදේම වෙන්නේ නරකටද හොඳටද? ආයෙත් සුබ අලුත් අවුරුද්දක් වේවාද මම කොහොම හරි සුබ නැතත් සුබ කරගන්නවද? සුබ කරගන්නවා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියකේ ප්‍රාර්ථනා කර කර අඬ ඉන්නව වෙනුවට හොඳ නැද්ද? තියෙන දේක් අරගෙන හැමදෙස්සෙම සන්තෝෂයෙන් ඉන්න ඉගෙන ගන්න. හරියන් හරියා මතකද මිදිවල කඩන්න උඩ පැන්න මිදිවල කඩා ගන්න බැරුණාද බුලම උනාද? බැරි වුණා. හැබැයි නාරියා කිව්වද අනේ අපරාධ මට රස විදි ගන්න බැරුණානේ අපරාධ මං වගේ කාලකන්ණී කියලා දුක් වුණාද? නාරියා මොකද කිව්වේ? මිදිති. නාරියා සතුටින්ද දුකෙන්ද? සතුටින්. මිදිතිත්තයිනේ කාල වැඩක් නැහැ. නාරියාට මොලේ තියෙනවා. නාරියා අර මිදි ගෙඩිය ගැන හිත දුක් වෙවි ගියේ නෑ. හැබැයි ඕගොල්ලෝ එහෙම හිතනවනේ. ඕගොල්ලන්ට වගේ වුණාම උඩ බැඳ කඩා ගන්න කරා පස්ස මිදි අපරාධ මට කඩා ගන්න. ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ මොඩයි හිතන්නේ. මොඩ වෙන්න එපා ඥානවන්ත වෙන්න. ජීවිතේ ලැබෙන දේවල් බාර ගන්න. හැම දෙයක්ම ජීවිතේ වෙන්නේ නරකටද හොඳටද? හොඳට. දැන් ඔබ තේරුම් ගත්ත හාමුදුරුවෝ කෙනෙක් ඉඳලා දවසක්. මේ හාමුදුරුවෝගේ පන්සල කිට්ටුවේ මේ ගෑනු ළමෙක් අසාත් වෙන්න නැහැ. එයාට බබෙක් හම්බුණා. උද තාත්තා කියලා අහනවා. දැන් ඉතින් මේ ගෑනු ළමයා කියන්නෙම නැහැ. කියන්නෙම නැහැ කවුද තාත්තා කවුද අර ළමයාගේ තාත්තා කවුද? කියන්නෙම නැති නිසා දැන් මේ අම්මලා මද දිදී අහනවා. ඒත් කියන්නේ. දරුවා හම්බුනාට පස්සේ බැරිම තැන මේ ගෑනු ළමයා කියනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි තාත්තා. ඊට පස්සේ මේ මිනිස්සු මොකද කරේ? ළමයා වරන් පන්සලට ගිහලා හාමුදුරන්ට බැනගෙන ගිහලා තියා ගන්නවා වගේ ළමයා කියලා චූරි බබාව හාමුදුරන්ට දුන්නා. හාමුදුරුවෝ මොකද කළේ? ආයේ කාත් හොන්දා. ළමයා මොකද? ඉතින් මේ මිනිස්සු ගෙදර ගියා. ගියා දුවාර කොහොම ළමයා. ළමයාගෙන් හාමුදුරුවෝ කියපු නිසා එයාට දීලා ආවා කිව්වා. මොකද ඔයගොල්ලෝ කරේ? ඔයගොල්ලෝ හාමුදුරන්ට බය නිසා මුකුත් නොකියාවි කියලා හිතලා මං එයාගේ නම කිව්වේ. හාමුදුරුවන්ගේ නෙවෙයි. සිරිපාලයා කියලා ළමයා කිව්වා. ඒක ඇත්තටම මිනිස්සු. ඊට පස්සේ මොකද උනේ? මේ මිනිස්සු ආයෙ පන්සලට ගියා. අනේ ආන්දරනේ අපිට සමාව වෙන්න අර කෙල්ලට පිස්සු බොරු කියලා තියෙන ඔබ වහන්සේ වැල්ලොම නැති දෙයකට. අනේ අපේ ළමයාව ආපහු අපිට දෙන්න කිව්වා. ඒතර හාමුදුරුවෝ මොකද කරේ? ආයේ කාත් හොඳයි. ළමයා තුන් බලන්නේ හාමුදුරුවෝ ජීවිතේට ප්‍රශ්නයක් නින්දාවක් ආව කියලා දුක් වුණාද? නෑ මොකද කිව්වේ? ඒ කාත් හොඳයි. නේ නින්දාවෙන් ගැලවුණා. ඒත් කිව්වේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ බස් වලට එනකොට දැන් බස් එක පාරක් වෙනවා. මොකද කරන්නේ? බැලදලා හරියනවා. ආත්ෝ. දැන් මේ බාර ශිෂ්‍යත්ව ලියලා ඔන්න ශිෂ්‍යත්ව ෆේල් වෙනවා. ආත්ෝ. ඉස්කෝලේ ගියාට පස්සේ ගෙදර වැඩ ටික කරන් ගිහලා නැහැ කියලා මතක් වෙනවා ඉස්කෝලේ ගියාට පස්සේ. ආත්ෝ. එක පාට හෙට උදේට ගම් වතුරක් ඇවිල්ලා ඇඳ ගාවටම වතුර පිරලා. අද බත් එක ලිපේ තියෙනකොට ගෑස් එක පුපුරලා ගියා. ජීවිතේ ලබා දෙන හැම දෙයක්ම සන්තෝෂයෙන් බාර ගන්න. එහෙනම් අද ඉඳන් ඕගොල්ලෝ අඬන්න ඕනේ නැහැ, දුක් වෙන්න ඕනේ නැහැ. මොකක් හරි ලොකු දෙයක් වෙච්ච ගමන් හිතන්න. ලොකු දෙයක් වුණොත් හිතා ගන්න බැරි තරම් අමාරු දෙයක් වුණොත් ඒක වැඩිපුර හිතන්න. වැඩිපුර අදින්න. පොඩි දෙයක් වුණොත් ඒකත් හොඳයි. දැන් අද පල්ලෙහාට බයිනකොට මෙතන පඩිපිලේ කකුල පැටලලා බිමට යනකම් රෝල් වෙලා වැටෙනවා. වැටෙන ගමන් හිතන්නේ මොකද්ද? ඒකත් ජීවිතේ බාර ගන්න හැම දෙයක්ම ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. කොච්චරයි බණ. හරිද? බණ නෙවෙයි කිව්වේ. මොනවද කිව්වේ? කතන්දර ටිකක්. ඒක තමන්ගේ ජීවිතයට අදාළ කරගන්න, එකතු කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න. දැන් අපි ප්‍රධාන වැඩේට යොමු වෙනවා. අද ඔයගොල්ලන්ට මම දෙනවා ಜಾති තුනක්. පළවෙනි එක තමයි වවුචර් එකක්. මේ වවුචර් එක DSI වවුචර් එකක්. මේක රුපියල් 1250ක් වටිනවා. ආර විහාරයේ වෙතින් පුංචි ඔබට. මේක ටැග් එකක් නෙවෙයි. මොකද්ද? මේක පොඩි ගනුදෙනුවක්. මොකද්ද? ඔබට මෙය නැවත ගෙවන්න වෙනවා. මේක ආයෙ ගෙවන්න වෙනවද නැද්ද? ගෙවන ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද?
හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එන්න ඕනේ. හරිනේ? ඇවිල්ලා ඕගොල්ලෝ වගේම තව පුංචි අය ඉන්නවනේ. ඒ එක්කෙනෙක්ට හරි මේ විදිය උදව්වක් කරන්න ඕනද නැද්ද? එතකොට තමයි මේකේ ණය ගෙවෙන්නේ. එහෙනම් මේකේ ණය ගෙවන්නේ කොහමද? මේක ගන්න දෙන්න බෑ. ණයක් නෙවෙයි. මේක දුන්නාම ගනු දෙන්න. ගත්තාම මොන හරි දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕනේ හාමුදුරන්ටද? නෑ. ඕගොල්ලෝ මහන්සි වෙලා ඉගෙනගෙන කොහොම හරි තැනකට ඇවිල්ලා එක ළමයෙක්ට හරි උදව් කරන්න. ඉගෙනවල ලොකු වෙලා ඔයා වගේ කුඩු ළමයි ඉන්නවනේ තව. නෑ. ඔයා ලොකු වුණාම දැන් ඔයා ඉලන්දාරියෙක් නේ අවුරුදු 20ක් විතර වෙනවා. හරිනේ? 20ක් වෙලා ඔනවා ජොබ් එකක් කරනවා. හරි 20 25 වුණා ජොබ් එකක් කරනකොට ඔන්න පළවෙනි පඩියේ ඔයා මොකද කරන්නේ? ජෝඩි එකෙක් කෙනෙක් හරි දෙන්නෙක් හරි තමන්ගේ පඩිය ප්‍රමාණයට උදව් කරන්න. ඔව්. එතකොට තමයි මේකේ ණය ගිහිල්ලා ඉවර වෙන්නේ. වැරදිද? එහෙනම් අපි හැමතිස්සෙම තමන්ගේ ළඟ ඉන්න ඕන කෙනෙක්ට උදව් කරන්න පුරුදු වෙන්න ඕනේ. පුංචි බලු පැටියෙක් දැක්කත් තමන් මොනාරි කනවා නම් කැමෙන් ටුට්ටක් දෙන්න. ඔන්න ඔය ඩ්‍රීම කියන්නේ කොච්චර වටිනවද කිව්වොත් ඒ ඩ්‍රීම තමයි කැරකිලා ආවිලා ආපහු අපිට ලැබෙන්නේ. හරිද? එහෙනම් අපි ලබන්න ඕන නිසා දෙන්නේ නැහැ. දෙන්නේ අපේ ඉන්නේ තියෙන කැමැත්තෙන්. හැබැයි අපිට ඒක ලැබෙනවද නැද්ද?